ඉතින් ඔයාලා කලින් වීඩියෝ එකේ KD වල තියෙන ටික හරියට ඉගෙන ගන්න නැති. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට දවස් වෙන්නේ නැති කියලා. ඉතින් අද මම ඔයාලට කතා කරන්න යන්නේ past papers වලින් ඊට පස්සේ අලුත් ප්‍රශ්නයකුයි අරගෙන KD වලින් කොහොමද ගාණක් සාර්ථකව හදාගන්නේ කියලා. හරි. ඔයාලට කලින් තියෙන ටික මතක නැත්නම් description එකේ මම link එක දාලා තියෙනවා කලින් වීඩියෝ එකේ. ඒකට ගිහිල්ලා KD වල තියෙන ටික බලලා මේ වීඩියෝ එක බලන්න. නැත්නම් ඔයාලට මේක කරන්නේ තේරෙන්නේ නැති වෙයි. ඒ වගේම ඔයාලා මේ වීඩියෝස් වලට කැමති නම් channel එක subscribe කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ යාළුවන්ට බලන්න, share කරන්න, like කරන්න. අපි බලමු අද විභාගයේ මුලින්ම අහපු හොඳ ගානක් කතා කරලා ඊට පස්සේ අපි ඊට වඩා ටිකක් අමාරු අලුත් ගානක් කොහොමද හදන්නේ කියලා බලමු. හරි. මම අද තෝරගත්ත වල 2016 කියන්නේ මම third try කරපු අවුරුද්දේ තිබිච්ච KD ගාන. ටිකක් හොඳ ගානක්. අපි බලමු මේ ගාන හොඳ හදන්න කියලා. මම ඔයාලට මුලින්ම ගාන කියවන්නම්. ඔයාලා හුඟක් කට්ටියම past papers පොත් ඇති. එහෙම past paper පොතක් නැත්තම් මම මේ ගාන description එකේ දාන්නම්. ඒක බලන්න මේ ගාන හදන්න හැටි පොඩ්ඩක් බලලා ඉවරලා ඔයාලා තනියෙන් try කරන්න වීඩියෝ එකක් බලන්න. හරි. මම මුලින්ම ගාන කියවන්නම්කෝ. එයාලා කියලා තියෙනවා සෙල්සියස් අංශක 25 දී ජලය හා BDA අම්ලය අතර KD සෙවීම සඳහා පහත පියවර අනුගමනය කරන ලදී. පළමුව ප්‍රතිකාරක බෝතලය තුළ BDA වලින් ග්‍රෑම් 20ක් ආශ්‍රිත ජලය සහ ඊතර ඝන සෙන්ටිමීටර් 100 බැගින් මිශ්‍ර කර හොඳින් සොලවා ස්ථිර වෙන්වීමට ඉඩ හරින ලදී. මෙම අවස්ථාවේදී දියණුව BDA වලින් ප්‍රමාණය පතුලේ දක්නට ලැබුණි. ඉන්පසු ඊතර ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් පරිමාවක් සහ ජල ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 25ක පරිමාවක් සාන්ද්‍රණය 0.05ක් වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. ඊතර හා ජල ස්තර වලින් ලබාගත් පරිමාණ සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පිරිවලින් ඝන සෙන්ටිමීටර් 4.8ක් හා ඝන සෙන්ටිමීටර් 16ක් වැය විය. අපෙන් පළවෙනි කොටසෙන් අහනවා සෙල්සියස් අංශක 25 දී ඊතර හා ජලය අතර BDA වල විභාග සංගුණකය සොයන්න. ඊට පස්සේ කියනවා BDA වල ජලයේ ද්‍රාව්‍යතාවය ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 8ක් නම් ඊතර තුළ ජල ද්‍රාව්‍යතාවය සොයන්න කියලා. හරි. මම ඔයාලට හැමදාමත් කියනවා කොහොමත් මේ වගේ ගානක් හදන්න කියලා අපි මොකද කරන්න ඕනේ? හොඳ රූප සටහනක් අඳින්න ඉන්න ඕනේ. එහෙනම් මම මුලින්ම මේ හැම தත්ත්වයක්ම ඇතුළත් කරගෙන රූපයක් අඳින්නයි යන්නේ. හරි. ඔන්න මම ගන්නවා බීකර් එක. මම ටික පොඩි එකක් අඳින්න මොකද ගාන හදන්න ඕනේ හන්දා. හරි. ඒකට කියන ආසන්න වශයෙන් ජලයේ ඝන සෙන්ටිමීටර් 100යි ඊතර ඝන සෙන්ටිමීටර් 100යි කියලා අරගන්න. මම උඩ ස්තරයේ විදිහට ඊතර දාගන්න. යට ස්තරයේ විදිහට ජලය දාගන්න. හරි. ඝන සෙන්ටිමීටර් 100 ගන්න තමයි මෙයාලා අරන් තියෙන්නේ. හරි. දැන් මේක BDA කියන එක නා ව්‍යාප්ත වෙනවා. හරි. BDA කියන එක නා කවුද කියලා ඔයාලට ගන්න දීලා තියෙනවා. මම ඊට පස්සේ ලියලා දෙන්නම්. හරි. ඔන්න ඔන්න ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා අනුමාපනය කරලා මෙයාලගේ සාන්ද්‍රණය හොයන්න තමයි යන්නේ. ඒකට ඒ කියනවා ඊතර ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් ගන්නවා. අරගෙන එයා ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඒ ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍රණය 0.05යිලු. ඊට පස්සේ ගන්න එකේ පරිමාව 4.8ක් පැය වෙනවලු. හරි. ඊට පස්සේ මෙයාලා ජල ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 25ක්ලු ගන්නේ. ඒ ඝන සෙන්ටිමීටර් 25ක් එක්කත් අර කලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයම තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒතකොට පරිමාණ සාන්ද්‍රණය වෙන්නේ 0.05යි. ඒකට වැය වෙලා තියෙන පරිමාව මෙයාලා කියනවා ඝන සෙන්ටිමීටර් 16ක් වැය වුණාලු. හරි. ඔය දත්ත ටික දීලා මගෙන් අහනවා ඊතර හා ජලය අතර BDA වල ව්‍යාප්ති සංගමනය සොයන්න කියලා. හරි. දැන් මේ බලන්නකෝ. මම ඔය අවුරුද්දේ ගාන හදනකොට මම මුලින්ම කරේ මෙන්න මේ දත්ත ටික ගාන තැන් වල තිබ්බනේ. ඔය හැමතැනම මුලින්ම හොඳට highlight වෙන විදිහට ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙන්න මේ රූපේ මම හරියට ඇඳගත්තා. ඔයාලට තේරෙන්නේ නැති අර ගාන ලොකු හැල්ලක් වගේ තියෙන්නේ. ඒ ගාන කියව මේ විදිහට ගාන ඊගවට අපි පියවර වලට හදන්න ඕනේ. එහෙම හදනවට වඩා මේ වගේ රූපයක් හදාගෙන රූප දිහා බලාගෙන ගාන හදන එක මොනතරම් ලේසියිද කියලා. එතකොට අපි අර ගාන ආයේ කියවන්න ඕනේ. අපේ කාලේ ගොඩක් ඉතුරු වෙනවා. ඒකත් ඔයාලත් මෙතනින් හට ගාන හදනකොට හැමදාම හොඳට රූපයක් ඇඳගන්න. මම හැමදාම ඔයාලට ෆිසිකල් ගානක් හදනකොට කියන දේ තමයි පුළුවන් තරම් හොඳ රූප සටහනක් ඇඳගන්න කියලා. හරි. ඊට පස්සේ ඔක තමයි කතාව. ඊට පස්සේ මෙයාලා අපිට කියනවා දැන් අනුමාපන දෙකන්නේ. දැන් මම මේ ඊතර හා ජලය අතර KD හොයන්න නම් මම කරන්න ඕනේ මුලින්ම ඊතර ස්තරයේ සාන්ද්‍රණය හොයාගන්න ඕනේ. ඊට පස්සේ ජල ස්තරයේ තියෙන BDA ගේ සාන්ද්‍රණය හොයාගන්න ඕනේ. ඒ වැඩේ කරන්න තමයි එයා මේ අනුමාපනය ගැන මට කියලා දෙන්නේ. එහෙනම් මේ ගාන හදන්න කලින් මම මුලින්ම කරන්න ඕනේ අනුමාපන ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ. හරි. මේ BDA කියන එක නෑ සූත්‍රය බලමු. COOH කාණ්ඩයක් තියෙනවලු. ඊට පස්සේ CH2 එක.
ඊගාවට COOH කාණ්ඩයක්. මෙයා ප්‍රතික්‍රියා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. හරි. ඔයාලට පේනවා COOH කාණ්ඩ දෙකක්. ඒ කියන්නේ ඩයිකාබොක්සිලික් අම්ලය නේද? ඩයිකාබොක්සිලික් අම්ලයේ COOH කාණ්ඩ දෙකම උදාසීන වෙන්න ඕනේ අනුමාපනයේදී. එහෙනම් මෙයාට වෙලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්නේ. එතකොට මට හම් වෙනවා Na+O- OC ඊගාවට CH2 COO- Na+ ධන දෙකක් H2O. හරි. ඔක තමයි අනුමාපන ප්‍රතික්‍රියාව. හරි. මෙතනින් එහාට ඔයාලා ගණන් හදාගෙන යනකොට ඔයාලට අනුමාපනයෙන් හම්බෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාවගේ භාගයක් තමයි BDA තියෙන්නේ. ඊතර අදාළ පරිමාව ඇතුලේ. මේක ඔළුවේ තියාගන්න තමයි ගණන් හදන්න ඕනේ. හරි. මම මේ ගණන් හදලා ඉඳපන් යනවා මම මේ ප්‍රතික්‍රියාව හදලා මේ මකල දානවා. ඔයාලා අරක ඔළුවේ තියාගන්න භාගයක් තමයි ඕනේ කියන්නේ. හරි. ඊට පස්සේ මම මුලින්ම මේ ඊතර ස්තරය ගන්නවා. අරගෙන ඉවරලා මේක ඇතුලේ සාන්ද්‍රණය හොයාගන්න යන්නේ. හරි. ඔන්න මම මුලින්ම ලියා ගන්නවා ඊතර ස්තරය සලකා. හරි. ඔයාලට මුලින්ම ලියා ගන්න පුළුවන් ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව. හරි. අපි මවුල සංඛ්‍යාව හොයාගන්නේ සාන්ද්‍රණයේ පරිමාණය ගොඩ කරලා. ඒ කියන්නේ සාන්ද්‍රණය 0.05යි පරිමාව වෙනවා 4.8 වැඩි කිරීම 10^3යි ඝන දෙසිමීටර්. ඝන සෙන්ටිමීටර් ඝන දෙසිමීටර් කරගන්න තමයි මම 10^3යි වැඩි කරේ. ඔයාලා මේක සුළු කරාට පස්සේ උත්තරේ 0.24 වැඩි කිරීම 10^3ක් කියලා. හරි. දැන් ඔයාලට මතක ඇති මේ මවුල සංඛ්‍යාවගේ භාගයක් තමයි අර මේ ඝන සෙන්ටිමීටර් 50ක් විතර තිබෙන BDA මවුල සංඛ්‍යාව කියන්නේ. එහෙනම් මම ඉගෙන ගන්නවා BDA මවුල සංඛ්‍යාව. ඔයාලට 0.24 වැඩි කිරීම 10^3යි මවුල කියන එක නා බෙදීම 2. එතකොට ඔයාලට 0.12 වැඩි කිරීම 10^3යි මවුල කියලා. දැන් ඔයාලට මවුල සංඛ්‍යාව නෙවෙයි සාන්ද්‍රණයනේ. එහෙනම් මම හොයාගන්නවා BDA ගේ සාන්ද්‍රණය ඊතර තුල. හරි. ඔයාලා දන්නවා දැන් මේ ඝන සෙන්ටිමීටර් 50 කරලා තමයි මෙන්න මෙච්චරක මවුල සංඛ්‍යාවක් තිබ්බේ. එහෙනම් මම ලියා ගන්නවා 0.12 වැඩි කිරීම 10^3යි මවුල සංඛ්‍යාවක් තියෙන්නේ. ඝන සෙන්ටිමීටර් 50ක් ඇතුලේ ඒ ඝන දෙසිමීටර් කරගෙන මම 10^3ෙන් වැඩි කරගන්නවා. හරි. මේක ඔයාලට සුළු කරලා පස්සේ උත්තරේ 0.02 4යි කියලා. ඕක තමයි අපිට ඊතර ස්තරයේ තියෙන BDA ගේ සාන්ද්‍රණය ආවේ. ඒක ඔයාලට ඊතර ස්තරයේ 0.02 4යි කියලා. හරි. ඔන්න දැන් එක ස්තරයක සාන්ද්‍රණය හරි. ඊට පස්සේ මට ඕනේ ජල ස්තරයේ තියෙන BDA ගේ සාන්ද්‍රණය. හරි. මම ඊට ඒක කරන්නේ නැහැ. මම මේකම කරනවා. හරි. ඊට පස්සේ මම ලියන්න ජල ස්තරයේ සලකා. හරි. ජල ස්තරයත් එක්ක ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව වලට මුලින්ම හොයාගන්න පුළුවන්. හරි. සාන්ද්‍රණයේ පරිමාණය වැඩි කරනවා. ඒතර ඔයාලා සාන්ද්‍රණය 0.05යි පරිමාව ඝන සෙන්ටිමීටර් 16යි ඒක මම ඝන දෙසිමීටර් කරගන්න 10^3ෙන් වැඩි කරගන්නවා. හරි. ඒතර ඔයාලට මවුල සංඛ්‍යාවේ 0.8 වැඩි කිරීම 10^3ක් කියලා. හරි. ඔයාලා දන්නවා මේ වගේ භාගයක් තමයි BDA තියෙන මේක ඇතුළේ. එහෙනම් මම ලියාගන්න මේකට BDA මවුල සංඛ්‍යාව. ඔයාලට 0.8 වැඩි කිරීම 10^3යි මවුල කියන එක කියන බෙදීම 2. ඒ කියන්නේ 0.4 වැඩි කිරීම 10^3යි මවුල. ඔයාලා දන්නවා මෙන්න මෙච්චරක මවුල සංඛ්‍යාව. කියන්නේ 0.4 වැඩි කිරීම 10^3ක මවුල සංඛ්‍යාවක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ. එහෙනම් මම හොයාගන්නවා සාන්ද්‍රණය. BDA ගේ සාන්ද්‍රණය ජලයේ ඇතුලේ. හරි. ඔයාලා ලියන්න පුළුවන් මවුල සංඛ්‍යාව 0.4යි
වැඩි කිරීම 10 3 මූල කියන එක නා බෙදනවා පරිමාව 25යි 25 වැඩි කිරීම 10 3යි ඝන ඩෙසිමීටර්. මේක සුළු කරලා සරල උත්තරේ 0.016යි කියනවා. හරි. ඒ කියන්නේ මේ ජලය තුල සාන්ද්‍රණය 0.016යි. හරි. ඊට පස්සේ මට ඕනේ KD ගන්නනේ. එහෙනම් මම ඊළඟට යනවා KD ට අනුපාතය. හරි. අපෙන් අහන්නේ ඊතල සහ ජලය තුලනේ. එහෙනම් මම ලියනවා KD සමානයි. මම ලියන්න ඕනේ BDA ගේ සාන්ද්‍රණය ඊතල තුල බෙදීම BDA ගේ සාන්ද්‍රණය ජලය තුල. හරි. ඔයාලා දන්නවා දැන් ඊතල තුල BDA ගේ සාන්ද්‍රණය 0.0224යි. බෙදීම ජලය තුල ඊතල ගේ සාන්ද්‍රණය 0.016යි. හරි මේක සුළු කරලා අපිට උත්තරේ නම් 0.15යි. ඒක ගණන් මොකද ඒක කැපිලා යනවා. හරි ඔන්න ඔය විදිහට තමයි අපි KD හොයාගන්නේ. ඊට පස්සේ බලමු අපි ගානේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස මෙන්න එහෙම කතාවක් කියලා දෙනවා. BDA හි ජල ද්‍රව්‍යතාවය ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 8ක් කියලා තියෙනවා. අපෙන් අහනවා ඊතල තුල ද්‍රව්‍යතාවය සොයන්න කියලා. මොකක්ද ජල ද්‍රව්‍යතාවය කියලා කියන්නේ? ජල ද්‍රව්‍යතාවය කියලා කියන්නේ ජලයේ දිය වෙන ප්‍රමාණය. දැන් මෙතන ඒකක බලන්නකො ඝන ඩෙසිමීටරයට ග්‍රෑම්. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර එකක පරිමාවක් ඇතුලේ දිය වෙලා තියෙන ප්‍රමාණය ස්කන්ධයක් විදිහට තමයි අරන් තියෙන්නේ. ඒතර අපි දන්නවා සාන්ද්‍රණය කියලා කිව්වෙ මොකද්ද? ඝන ඩෙසිමීටරයක් ඇතුලේ දිය වෙන මවුල සංඛ්‍යාව. ඒ සාන්ද්‍රණයට අනුරූප ඒකකයක් තමයි ජල ද්‍රව්‍යතාවය. ඒක කියන්නේ ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් කියන එක. එහෙනම් මම මෙතන ජල ද්‍රව්‍යතාවය අනුපාතයක් ගත්තත් මට ඉන්න ඕනේ KD ගේ අගයම. එහෙනම් මම දෙවෙනි කොටසට යනවා. හරි දැන් ඔයාලා දන්නවා KD ගේ අගය 0.15යි. අපිට දීලා තියෙනවා ඊතල තුල ජල ද්‍රව්‍යතාවය තමයි මම අහන්නේ. මම ලියා ගන්නවා ඊතල තුල ජල ද්‍රව්‍යතාවය බෙදීම ජලය තුල ජල ද්‍රව්‍යතාවය දීලා තියෙනවා අපිට 8යි GDM 3ක් කියලා. එහෙනම් ඔයාලා ඊතල තුල ජල ද්‍රව්‍යතාවය එනවා 0.15 ගුණ කිරීම 8යි GDM ඍණ 3ක් කියලා. සුළු කරාට පස්සේ ඒ වල උත්තරේ 1.2ක් කියලා. හරි. ඔය විදිහට තමයි ඔය ගාන අපි හදාගන්නේ. හරි. ටිකක් ලේසි ගානක්. ඊළඟට හොඳ කන්සෙප්ට් එකක් තිබ්බ මතක ඇති ඔයාලට අනුමාපණය. සාමාන්‍ය BD කියලා දීපුවම ජීවිතය ගන්න තියෙන්නේ. ඉතින් හුඟක් කට්ටිය හිතන්නේ මේක ගොඩාක් අමාරු ගානක් කියලා. ඒකට ඔයාලට දකින්න ඇති අරකි සූත්‍රය ලියාගත්ත ගාම H+ හදන්න නිදාස් කරන්න පුළුවන්. ඒකට අපි අනුමාපනය කරනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්නෙක් ඉන්න ඕනේ. ඉතින් ওই ගාන ගොඩාක් ලේසි ගාන. ඔයාලට අර තියරි ටික මතක් වෙන්නත් එක්ක මේ ගාන ගොඩාක් වැදගත් වෙන්නේ නැති. හරි. ඊගාට අපි ටිකක් ඊට වඩා අමාරු ගානක් හදන්න. හරි. මේ ගාන මම ගත්තේ මම ක්ලාස් ගිය සර්ගේ ටියුට් එකකින් සමන් ඉන්දිසිංහ සර්ගේ ටිකක් අමාරු ගාන මම ඔයාලට ඒක හදන හැටි කියලා දෙන්නම්. අමාරුත් නෑ ඉතින්. පොඩි දේවල් ටිකක් තේරුම් ගන්න විතරයි තියෙන්නේ. හරි. මම ඔයාලට ගාන එකපාරක් කියවන්නම්. ඔයාලා ලියා ගන්න නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයාලට උන එකකින් ගන්නත් පුළුවන්. හරි. මෙන්න මේකයි ගන්න. හරි. කැමති කට්ටිය ලියන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ගාලා තියෙනවා. කියනවා සාන්ද්‍රණය 0.6ක් වූ ඇසිටික් අම්ල ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 40ක් සමග ජලයේ අමිශ්‍ර එල් නැමැති කාබනික ද්‍රවයකින් ඝන සෙන්ටිමීටර් 10ක් සොලවා එම පද්ධතිය 303යි කෙල්වින්ෙහිදී සමතුලිතතාවයට එළඹීමට ඉඩ සලස්වන ලදී. පද්ධතියේ ජලීය ස්තරයේ ඝන සෙන්ටිමීටර් 10ක් සම්පූර්ණයෙන් උදාසීනීකරණය කිරීමට සාන්ද්‍රණය 0.15ක් වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 30ක් අවශ්‍ය විය. ඉන්පසුව පද්ධතිය ඉතිරි කොටස රත් කර 313යි කෙල්වින්ෙහිදී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. නව සමතුලිත මිශ්‍රණයේ ජලීය ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් සම්පූර්ණයෙන් උදාසීනීකරණය කිරීමට සාන්ද්‍රණය 0.15ක් වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 29.5ක් වැය විය. ගාන කොටස් ටික තමයි 303යි කෙල්වින්ෙහිදී ජලය හා එල් අතර ඇසිටික් අම්ල විභාග සංගුණිකය සොයන්න. ඊට පස්සේ 313යි කෙල්වින්ෙහිදී සමතුලිත ස්තරයේ ඇති ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය සොයන්න. තුන්වෙනි කොටසේ 313යි කෙල්වින්ෙහිදී එල් නැමැති කාබනික ද්‍රාවකය තුළ ඇති ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය සොයන්න. ඊට පස්සේ තියෙනවා 313යි කෙල්වින්ෙහිදී ජලය හා එල් අතර ඇසිටික් අම්ලයේ විභාග සංගුණිකය සොයන්න. පස්වෙනි කොටසෙන් අහනවා මෙහිදී ඔබ උපකල්පනය කරන උපකල්පන ටික දක්වන්න. 6 වෙනි කොටසෙන් අහනවා
ඉහත දත්ත අනුව එල් තුළ වූ ඇසිටික් අම්ලයේ ජලයේ දියවීම තාපදායකද තාප අවශෝෂකද යන්න අපූහණය කරන්න කියලා. හරි. අපි බලමු ඔය ගාන හදන හැටි. ඔයගොල්ලන්ට මම දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන එකකින් බලන්න. මම දෙන්න මේ ගානට හොඳ රූපයක් අඳිනවා. හරි. එතකොට මේ ගානේ තියෙන විශේෂත්වය තමයි සමතුලිත පද්ධතියක් තියෙනවා 303යි කෙල්වින් විදිහට. ඊට පස්සේ මෙයාලා අනුමාපනය කරලා ඔන්න දැන් KD ගණනය කරනවා. ඊගොඩ මෙයාලා මොකද්ද කරන්නේ? ඒ සමතුලිත පද්ධතිය අරගෙන කෙල්වින් 313කට රත් කරනවා. ඒ කියන්නේ සමතුලිත පද්ධතිය ඉතුරු වෙලා තිබිච්ච පරිමාව තමයි මෙයාලා 313කට රත් කරන්නේ. එහෙම කරලා අලුතෙන් සමතුලිත පද්ධතියක් හදනවානේ. ඒ අලුත් සමතුලිත පද්ධතිය තමයි ඊගාව ගණන් ටික කරන්නේ. අපිට කවදාකවත් හුඟක් පාස්කල් වල මට මතක විදිහට ගණන් තිබෙන්නේ මේ විදිහට සමතුලිත අවස්ථා දෙකක් එකම ගණනින් අහලා තිබිච්ච. ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මේ ගණන ටිකක් අමාරුයි. අමාරුත් නෑ දිලේසි බලමුකෝ කොහොමද හදන්නේ කියලා. හරි. මොන ගණන් හදන්න මම මුලින්ම කියන්නේ මොකද්ද? හොඳ රූපයක් අඳ ගන්න ඕනේ. හරි අපි බලමු මේ ගණන් රූපයක් අඳලා. ඔන්න මම මුලින්ම 303 ගෙලින්නද සමතුලිත පද්ධතිය අඳිනවා. හරි. මෙයාලා ගන්නේ L කියලා කාබනික ද්‍රාවකයෙන් ඝන සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ ඇසිටික් අම්ලයේ ඒ කියන්නේ ඇසිටික් අම්ලයේ ජලයේ දිය කරපු ජලීය ද්‍රාවණයනේ. මොනවා මේ ජල ස්තරයක් කියලා ගන්නවා. ඝන සෙන්ටිමීටර් 40ක්. හරි. අපිට ආරම්භක ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය කියලා තියෙනවා 0.6යි කියලා. දැන් මේකේ ව්‍යාප්ත වෙන ඇසිටික් අම්ලය කියන එක නේද? මම ඇසිටික් අම්ලය කියලා කියන්නේ CH3COOH. එයා මම පහසුවෙන් ලියා ගන්නවා. මෙතනින් ඉස්සරහට ACH කියලා. හරි. එහෙනම් මෙතනින් ව්‍යාප්ත වෙන්නේ ඇසිටික් අම්ලය. ඔව් තමයි කතා. හරිද? මෙහෙම සමතුලිත වෙච්ච පද්ධතියෙන් මේ කට්ටිය ජලීය ද්‍රවණයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවලු එළියට. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරනවලු සාන්ද්‍රණයේ 0.15ක් වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ඒකට වෙනවලු ඝන සෙන්ටිමීටර් 30ක්. හරි. මේ බලන්න. ඔන්න දැන් මේ විදිහට අනුමාපනය කරා. දැන් මෙතනින් ඝන සෙන්ටිමීටර් 10ක් එළියට ගත්තානේ. එතකොට මේකට ඝන සෙන්ටිමීටර් කීයක් ඉතුරුයිද? 30ක් ඉතුරුයි. එතකොට මෙතන ඝන සෙන්ටිමීටර් 30යි මෙතන ඝන සෙන්ටිමීටර් 10යි. දැන් මේ නව පද්ධතියේ මුළු පරිමාණය කීයද? ඝන සෙන්ටිමීටර් 40යි. මේ මුළු පරිමාණ ඝන සෙන්ටිමීටර් 40ක් වෙච්ච පද්ධතිය තමයි ඊගාට මෙයාලා රත් කරන්න 313ට. එතකොට ඔයාලගේ ඔළුවට යන්න ඕනේ මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 10 ඇතුළත තිබිච්ච ඇසිඩික් අම්ල මවුල සංඛ්‍යාව මෙතනින් එහාට යනකොට මේ පද්ධතිය නෑ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියන්න තමයි ඊගාව රූපය අඳින්න ඕනේ. මොකද ඒක හරියට ඔළුවට ගත්තේ නැත්නම් මෙතනින් එහාට මුළු සම්පූර්ණ ගණනම වරදිනවා. හරි. බලමු අපි අලුත් රූපය අඳින්න. හරි. ඔන්න මම දැන් 313ට යනවා. හරි. ඔන්න මම රූපය අඳිනවා. හරි. මේ තියෙන L කියන කාබනික ද්‍රවයේ ඝන සෙන්ටිමීටර් 10ක් තියෙනවා. ඔන්න ජල ස්තරයේ ඝන සෙන්ටිමීටර් කීයක්ද දැන් තියෙන්නේ? 30යි. හරි. ඊට පස්සේ මෙයාලත් මේ සමතුලිත උනේ ඇසිටික් අම්ලයනේ. හරි. මේ ජල ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්න ඕනේ. ඒක අරගෙන අනුමාපනය කරනවලු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල කලින් ද්‍රාවණය. එහෙනම් සාන්ද්‍රණය කියන්නේ 0.15යි. ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වෙලා තියෙන පරිමාව කියනවා 29.5යි කියලා. හරි. ඔන්න ඔය ටික අපිට තියෙන දත්ත ටික. හරි. ඔන්න වගේ අර ලොකු ගානක් ඇතුළේ දීච්ච දත්ත ඔක්කොම ටික මේ රූපය ඇතුළේ තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් එහාට මේ රූපෙ දිහා බලන්න ගාන හතරේ ගොඩාක් සුළු දෙයක්. හරි. අපි බලමු. එහෙනම් මුලින්ම අනුවාපන අපි දැන් මුලින්ම යන 303 කතාවනේ. මේ තියෙන්නේ 313. හරි. අපිට මුලින්ම ගානේ පළවෙනි කොටසෙන් අහන්නේ 303 දී අපෙන් අහලා තියෙන්නේ ජලය හා ඇසිටික් L තුල ඇසිටික් අම්ලයේ විභාග සංගුණකය. එහෙනම් මම 303 පද්ධතිය විස්තර කරලා මුලින්ම හොයාගන්න යනවා ජලයයි ඇසිටික් අම්ලය අතර විභාග සංගුණකය. හරි. මේ බලන්නකො තව විශේෂ කතාවක්. හරි. ඔයාලට මෙතන පේනවා ඇති අනුමාපනය එකයි කරලා තියෙන්නේ. අපි මෙච්චර කරලා කතා කරමු ගණන් වල කෙලින්ම කිව්ව ගායලා යට ස්තරයෙන් ගන්න සෙන්ටිමීටර් මෙච්චර කරන් අනුමාපනය කරා. ඊට පස්සේ ඉහළින් දෙන ස්තරයෙන් මෙච්චර කරන් අනුමාපනය කරා. ඉතින් අපිට ඒ වගේ තැනක ඉඳලා ලේසියෙන්ම මේ දෙකේ සාන්ද්‍රණ හොයාගත්තා. සාන්ද්‍රණ අතර අනුපාතය ගත්තා. අර අපි කලින් කතා කරපු විභාග ගානෙත් තිබ්බේ වගේ දෙයක්. අන්න මේකේ තියෙන විශේෂත්වය බලන්නකො. මේ එක අනුමාපනයක් විතරයි කරන්නේ. ඒ කියන්නේ එක ස්තරයකට විතරයි අනුමාපනය කරලා තියෙන්නේ. හරි. ගාන එකපාරක් අපි හොඳට බලමුකෝ. මෙයාලා ගන්නේ ජලීය ඇසිඩික් අම්ලයක සාන්ද්‍රණය 0.6ක් වෙච්ච ද්‍රාවණයක් ඝන සෙන්ටිමීටර් 40. හරි. ඔයාලට මෙතනින් හොයා ගන්න පුළුවන් නේද ආරම්භක ජලීය ද්‍රාවණය තුළ තිබිච්ච මුළු ඇසිඩික් අම්ල මවුල සංඛ්‍යාව. හරි.
ඊට පස්සේ මේ අනුමාපනය කරන්නේ ජලීය ස්තරයටම නේද? එතකොට ඔයාලට මේ අනුමාපනය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් ජලයේ ස්තරයේ ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුළේ තියෙන ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. එතකොට ඔයාලට තේරෙනවා ආරම්භක පද්ධතිය කියන්නේ සමතුලිත පද්ධතිය ගත්තට පස්සේ ඒ වගේ 4 ගුණයක් තිබිලා තියෙනවා නේද මෙතන? එතකොට ඔයාලට සමතුලිත අවස්ථාවේදී ඝන සෙන්ටිමීටර් 40 දින මුළු ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාවත් හොයාගන්න පුළුවන්. ඉතින් ආරම්භයේදී යම් ප්‍රමාණයක් තිබ්බා සමතුලිත අවස්ථාවේදී යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ආරම්භකයෙන් සමතුලිතතාවය අඩු කරලා හොයාගන්න පුළුවන් L ස්තරයේ ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. ඔන්න ඔක තමයි මේ ගන්න තියෙන එක විශේෂත්වයක් වෙන්නේ. හරි. එහෙනම් මම මුලින්ම හොයාගන්න යනවා මේ ජල ස්තරයේ සාන්ද්‍රණය. ඒක ඔයාලට කෙලින්ම හොයාගන්න පුළුවන් මෙතන අනුමාපනය. අනුමාපනය නම් මම මුලින්ම කරන්න ඕනේ අනුමාපනයට අදාළ ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නා ප්‍රතික්‍රියා කරන්නේ ඇසිටික් අම්ලයත් එක්ක. COH හැදෙනවා සෝඩියම් ඇසිඩේ දාන ජලය මොකද අනුමාපන ප්‍රතික්‍රියාව. මම මුලින්ම ලියා ගන්නවා ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව. අත්‍රාලෙන් පුර සාන්ද්‍රණය 0.15යි වැඩි කරනවා පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. ඝන දෙසිමීටර ගන්න 10 න් 3 වැඩි කරලා ගන්නවා. හරි මේක සුළු කරලා පස්සේ ඔයාලගේ උත්තරේ 4.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. හරි. ඕක තමයි ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව. ඒතකොට ඒ සංඛ්‍යාව සමානයි ප්‍රතික්‍රියා කරපු ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාවට. ඊට පස්සේ ලියා ගන්නවා ප්‍රතික්‍රියා කළ ඇසිටික් මවුල සංඛ්‍යාව. ඒ වගේමනේ 4.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් මට කෙලින්ම ලියන්න පුළුවන් ඇසිටික් අම්ල සාන්ද්‍රණය ජලීය ස්තරය. හරි. සාන්ද්‍රණය ගත්තට පස්සේ පරිමාව මවුල සංඛ්‍යාව 4.5 වැඩි කිරීම 10 ඍණ 3යි. මෙච්චර පරිමාවත් මෙච්චර මවුල සංඛ්‍යාවත් අපි ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ ඒ ඝන දෙසිමීටර ගන්න 10 න් 3ෙන් වැඩි කර ගන්නවා. ඒතර ඔයාලට 0.45 කියලා. එහෙනම් ජල ස්තරය ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය 0.45. හරි. ඔන්න මම දැන් ජල ස්තරයේ සාන්ද්‍රණය හොයාගත්තා. හරිනේ. ඊට පස්සේ මම හොයාගන්න ඕනේ මේ තියෙන L ස්තරයේ තියෙන ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය. මම මේක කරනවා. හරි මම ඊට කලින් පොඩි දෙයක් ලියා ගන්නවා. මේ 10 ඇතුළේ තියෙන මවුල සංඛ්‍යාව පොඩ්ඩක් ලියා ගන්න. මොකද මට ඉතින් හට ඕනේ නැහැ. ඒතර ඔයාලට 4.5 වැඩි කිරීම 10 න් 3යි. හරි එහෙනම් මම දැන් ඊගාට කරන්න ඕනේ මොකද්ද? ආරම්භක පද්ධතියට මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේ. මේ ඝන සෙන්ටිමීටර් 40ක් ඇතුලේ සමතුලිත අවස්ථාවේ තියෙන ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේ. ඒකෙන් අර කඩු කරලා L ස්තරයේ තියෙන ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේ. එහෙනම් මම ලියා ගන්නවා ආරම්භක ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. හරි ඔයාලට තියෙන්නේ සාන්ද්‍රණය 0.6 වැඩි පද්ධතිය අනන්තයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 40යි. හරි ඒතර ඔයාලට මේක සුළු කරලා තියෙනවා 24යි. sorry මවුල 24 වැඩි කිරීම 10 න් 3යි. හරි මේ පද්ධතිය සමතුලිත වුණාට පස්සේ ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ ජලීය ද්‍රාවණයේ තියෙන මවුල 4.5 වැඩි කිරීම 10 න් 3යි. එහෙනම් මම හොයාගන්නවා ඝන සෙන්ටිමීටර් 40ක් ඇතුලේ තියෙන ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. ජලයේ ඝන සෙන්ටිමීටර් 40ක් තුල වූ ඇසිටික් මවුල සංඛ්‍යාව. ඒතර මේකනේ ඝන සෙන්ටිමීටර් 10ක තියෙන්නේ. 4.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඒතර ඒ වගේ 4 ගුණයක්. 9 10ට වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් මම ලියා ගන්නවා L තුල වූ ඇසිටික් අම්ල මවුල. ඔයාලා ලියන්න පුළුවන් 24න් 18ක් අඩු කරලා. 24 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඍණ 18 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. සුළු කරලා සූත්‍රයේ 6 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. හරි.
ඊට පස්සේ මට ලියා ගන්න පුළුවන් L ස්තරයේ සාන්ද්‍රණය. ඇසිටික් අම්ල සාන්ද්‍රණය L ස්තරයේ. එතකොට ඇසිටික් අම්ල මවුල තියෙනවා 6 වැඩි කිරීම 10 ඉන්න 3. මෙච්චර සාන්ද්‍රණය මෙච්චර මවුල සංඛ්‍යාවක් තිබේ ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ. ඝන ඩෙසිමීටර් කරගන්න 10 වෙන 3ෙන් වැඩි කරා. එතකොට ඔයාලට උත්තරේ 0.6යි mol dn වෙන 3ක් කියලා. එහෙනම් මෙතන තියෙනවා 0.6. ඔන්න දැන් අපි සාන්ද්‍ර දෙක හොයාගත්තා. ඊට පස්සේ මම ගන්න ඕනේ KD කියලානේ. එහෙනම් මම ගන්නවා KD ට අනුපාතය. අපි ගානේ KD අහන්නේ ජලය හා එල් අතර. එහෙනම් මම ලියනවා KD සමානයි ඇසිටික් අම්ලය ජලය තුල සාන්ද්‍රණය බෙදීම ඇසිටික් අම්ලය ජලය තුල සාන්ද්‍රණය බෙදීම එල් තුල සාන්ද්‍රණය. හරි. ජලය තුල සාන්ද්‍රණය අපි හොයාගත්ත 0.4යි. ඊට පස්සේ අපි එල් තුල සාන්ද්‍රණය අපි හොයාගත්ත 0.6යි. හරි. උත්තරේ ඒ වල 0.75යි කියලා. එහෙනම් මේ අවස්ථාවේදී KD ගායි කියන 0.75යි. හරි. ඔය විදිහට තමයි ගානේ පළවෙනි කොටස. ඊට පස්සේ තමයි අපි යන්නේ අර මෙතන ඉතුරු වෙච්ච පද්ධතිය තියෙනවනේ. ඒතර මෙතන ඝන සෙන්ටිමීටර් තියෙන්නේ මෙතන ඝන සෙන්ටිමීටර් 10ක ඉතුරුලා තිබේ. මේ පද්ධතිය මෙහාට අරන් කියලා රත් කරලා පස්සේ එතනින් එහාට ඇදෙන සමතුලිතය ගැන තමයි ඊගාට ගන්න අපෙන් අහන්නේ. අපි බලමු අපි ඒක හදන්නේ කොහොමද කියලා. හරි. ඔන්න මම මේක මකනවා. මම මේකෙන් ඕනේ කරන දත්තර ටික මම මේ දැන් තගෙන ලියාගත්තා. හරි. අනුමාන ප්‍රතික්‍රියාව මකලා දාන්න මොකද අපි දැන් ගන්න හන්දා. ඔයගොල්ලෝ ගාන හදාගෙන යනකොට පේපර් එකේ ගාන හදනවා මේ පිළිවෙලට මේ හැමදේම ලියන්න ඕනේ. මොකද මේ වගේ ගානේ උගක් හම්බෙන්නේ පියවරට ලකුණු ටිකනේ. ඉතින් මේ පියවර එකක්වත් මිස් කරගන්න හැමදේම ලියාගෙන පුරුදු වෙන්න. හරි. ඊට පස්සේ අපේ ගානේ දෙවෙනි කොටසෙන් අහන්නේ 313 කෙල්වින් වලදී ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය ජලය තුල හොයන්න කියලා. ඉතින් මේ බලනකොට ජලීය ස්තරයෙන් ගන්න සෙන්ටිමීටර් 10 කරගෙන මේ කට්ටිය මේ 313 වෙනි අනුමාපනය කරලා තියෙන්නේ. එහෙනම් මට කෙලින් මේ අනුමාපනය පාවිච්චි කරලා මේ තියෙන ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් ජලය තුලදී 313 දී. ඒකන්ද මම මේ වැඩේ කරනවා. එහෙනම් මම ලියා ගන්නවා මේ දෙවෙනි කොටස හදන්නේ. 313 වෙනි ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව. ඔයාලට කිව්වා සාන්ද්‍රණය 0.1යි පරිමාව 29.5යි. වැඩි කිරීම 10 වෙන 3යි ඝන ඩෙසිමීටර්. සුළු කරලා පස්සේ ඔයාලට උත්තරේ 4.4යි 2.5 වැඩි කිරීම 10 වෙන 3යි මවුල කියලා. හරි. දැන් ඊගාට මට ඔනේ මවුල සංඛ්‍යාවේ සාන්ද්‍රණය නම් ලියා ගන්නවා. ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය ජලය තුල. එතකොට ඔයාලට එනවා මවුල සංඛ්‍යාව 4.4යි 2.5 වැඩි කිරීම 10 වෙන 3යි මවුල බෙදීම පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. 10 වැඩි කිරීම 10 වෙන 3යි ඝන ඩෙසිමීටර්. මේක සුළු කරලා පස්සේ ඔයාලට උත්තරේ 0.44යි 2.5යි කියලා. එහෙනම් මෙතන තිබෙච්ච සාන්ද්‍රණය තමයි 0.44යි 2.5යි. හරි. ඊගාවට තුන්වෙනි කොටසෙන් අපි ගන්න කරනවා L ස්තරය තුළ තියෙන ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. හරි. මේ බලන්නකෝ. ඔයගොල්ලෝ දැන් මෙතන මවුල සංඛ්‍යාව ආවේ 4.4යි 2.5 වැඩි කිරීම 10 වෙන 3යි මවුල කියලා. හරි. මේ බලන්නකෝ. ඔයගොල්ලන්ට මෙතන ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ තියෙන ජල ස්තරයේ ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ තියෙන ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව දැන් ඔයාලා දන්නව නේද? එතකොට ඒ වගේ තුන් ගුණයක් තියෙනව නේද මේ ජල ඝන සෙන්ටිමීටර් 30 ඇතුලේ? එතකොට ඔයාලට මේ සමතුලිත පද්ධතියේ ඝන සෙන්ටිමීටර් 30ක් ඇතුලේ තියෙන මුළු ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන් ජලීය ස්තරයට විතර. දැන් ඔයාලා ඊට කරන්න ඕනේ මොකද්ද? මේ ඉල් ස්තරයේ තියෙන මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේ. හරි. මේ බලන්නකෝ. දැන් මෙතන මේ පද්ධතියේ ඝන සෙන්ටිමීටර් 10ක් කරන්නේ ඉතුරු ඔක්කොම ටික මේ පැත්තට එනවා නේද? එතකොට ඔයාලට මේ ඝන සෙන්ටිමීටර් 10ක තියෙන මවුල සංඛ්‍යාව ඔයාලා දන්නවා. 4 වැඩි කිරීම 10 වෙන 3. දැන් ඒක ඇරෙන්නේ ඉතුරු ටික එනවා. ඒ කියන්නේ මේ වගේ තුන් ගුණයක් දැන් මේ ජල ස්තරයේ තිබ්බ නේද මේ පැත්තට එනකොට.
එහෙනම් ඔයාලට 313ට යනකොට ඒ කියන්නේ 313 සමතුලිත වෙන්න කලින් ජල ස්තරයේ තියෙන මවුල සංඛ්‍යාව කියලා කියන්නේ 4.5 වැඩි කිරීම 10 3 ඒවා 3 දෙනෙක්. ඇයි මේ ටික මෙහාට යනවනේ. ඊගාවට එල් ස්තරයේ තියෙන මවුල සංඛ්‍යාව දැන් ඔයාලා කලින් හොයාගත්තනේ. 6 ඒ මවුල සංඛ්‍යාවත් ඒ විදිහටම එහා පැත්තට යනවා. එතකොට ඔයාලට මේ මවුල සංඛ්‍යාව මෙතන එල් ස්තරයේ තියෙන මුළු මවුල සංඛ්‍යාව එකතු කරගත්තට පස්සේ ඔයාලට හොයාගන්න පුළුවන් 313 දී සමතුලිත වෙන්න කලින් පද්ධතිය ඇතුලේ තියෙන මුළු මවුල සංඛ්‍යාව කීයද කියලා. එතකොට ඒ මුළු මවුල සංඛ්‍යාවේ මේ ජල ස්තරයේ දැන් තියෙන මුළු මවුල සංඛ්‍යාව අඩු කරලා පස්සේ එනවා L කියන කාබනික ද්‍රව්‍ය ඇතුළට ගිය මුළු මවුල සංඛ්‍යාව කීයද කියලා. අන්න ඒ විදිහට තමයි අපි L කියන කාබනික ද්‍රව්‍යය ඇතුළේ තියෙන සමතුලිත ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව හොයාගන්නේ. හරි. ඊළඟට මම යනවා ගාඩ තුන්වෙනි කොටසට. මම මුලින්ම හොයාගන්නවා 313 කෙල්වින් වලදී ජල ස්තරවල ඇති මුළු ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. හරි. ඔයාලා දන්නවා ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුළේ මවුල කීයක් තියෙද? 4.4.2 5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඒ වගේ 3 ගුණයක් මෙතන තියෙන්නේ. එහෙනම් මේක වැඩි කරනවා 3. ඒතකොට ඔයාලට උත්තරේ 13.2 7 5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. එහෙනම් ඔයාලා දැන් දන්නවා මේ සම්පූර්ණ ජල කොටසක් ඇතුළේ තියෙන මුළු ඇසිඩික් අම්ල මවුල සංඛ්‍යාව කීයද කියලා. ඊට පස්සේ මම හොයාගන්න වෙනවා මෙතනින් මේ 313ට එනකොට ඒ පද්ධතියෙන් දෙවිච්ච මුළු ඇසිඩික් අම්ල මවුල සංඛ්‍යාව කීයද? ඒ කියන්නේ මෙතනින් ඉතුරු වෙන පද්ධතියෙන් දෙන මුළු මවුල සංඛ්‍යාව කීයද කියලා. ඊට පස්සේ මම ලියා ගන්නවා 303 කෙල්වින් වලදී අවසන් පද්ධතිය ඇති මුළු ඇසිටික් අම්ල මවුල ගන්න. හරි බලමු කොහොමද නැටි. හරි. ඔයාලා දන්නවා දැන් මෙතන ඝන සෙන්ටිමීටර් 10ක එල් ස්තරයේ තිබ්බ 6 වැඩි කිරීම 10 3යි මවුල සංඛ්‍යාව. හරි. ඊට පස්සේ මම හොයාගන්නවා ජලය ඝන සෙන්ටිමීටර් 30ක් ඇතුළේ තියෙන මුළු ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. දැන් ජලය ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුළේ තිබ්බ 4.5 වැඩි කිරීම 10 3. ඒ වගේ 3 ගුණයක් ගන්න. ඊට ඔයාලා දෙනවා 6 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ගන්න. 13.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල සමානයි. එකතු කරාම වෙනවා 19.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. ඔන්න එහෙනම් ඔයාලා දෙනවා දැන් මේ ආරම්භක පද්ධතියේ තිබුණු මුළු මවුල සංඛ්‍යාව 19.5 වැඩි කිරීම 10 ඍණ 3. ඒ 19.5 වැඩි කිරීම 10 ඍණ 3ෙන් දැන් ජලය තුල විතරක් ඉතුරු වෙලා තියෙනවා 13.425. සෝරි 2.75. එතකොට මේ ප්‍රමාණයෙන් මේක අඩු කරාට පස්සේ ඔයාලට එනවා ඇසිටික් අම්ලය තුලට ගිහින් සෝරි L කියන කාබනික ද්‍රාවකයේ තුලට ඇසිටික් අම්ලයේ කොච්චර මෝල් සංඛ්‍යාවක් ගිහිලා තියෙද කියලා. එහෙනම් මම ලියා ගන්නවා L තුල ඇති ඇසිටික් අම්ල මවුල සංඛ්‍යාව. ඔයාලට එනවා 19.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියන එක නාගෙන 13.2 7යි 5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. මේක සුළු කරලා පස්සේ ඔයාලට උත්තරේ 6.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. 6.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් මේක ඇතුළේ තියෙනවා 6.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල සංඛ්‍යාව. ඔන්න මම දැන් අර ඇසිටික් අම්ලයේ L කියන කාබනික ද්‍රව්‍යය ඇතුලේ කොච්චර මවුල සංඛ්‍යාවක් තියෙනවද කියලා හොයාගත්තා. එහෙනම් මම දැන් එතන පරිමාවක් දන්නවා මවුල සංඛ්‍යාවක් දන්නවා. එහෙනම් මම කෙලින්ම එතන සාන්ද්‍රණය හොයාගන්නවා. හරි ඊගොල්ලෝ මම ගන්නවා ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය L තුල මවුල සංඛ්‍යාව කීයද 6.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එච්චර මවුල සංඛ්‍යාවක් තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 10ක් ඇතුලේ ඝන ඩෙසිමීටර් කරගන්න 10 ඍණ 3ෙන්
වැඩි කරගන්නවා. ඒතර ඔයාලගේ උත්තරේ 0.6යි 0.62යි කියලා. මෙතන සාන්ද්‍රණය 0.6යි 2යි කියලා. ඔන්න දැන් අපි සාන්ද්‍රණ දෙක හොයාගත්තා. ඊට පස්සේ අපිට ගාන 4 වෙනි කොටසෙන් අහනවා KD යගේ හොයන්න කියලා. අපෙන් අහන්නේ ජලය හා L අතර KD හොයන්න කියලා. හරි. එහෙනම් ඊගාට ඒක හොයන්න. හරි. ඊගාට මම ලියනවා KD අනුපාතය. KD සමානයි ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය ජලය තුල බෙදීම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය L කියන කාබනික ද්‍රව්‍ය තුල. දැන් ඔයාලා දන්නවා ජලය තුල සාන්ද්‍රණය 0.4යි 2යි MOLDM තුන බෙදීම L තුල සාන්ද්‍රණය 0.62යි මේක ඔයාලට සුද්ධාර්ථ සූත්‍රයේ 0.7යි 1 කියලා. හරි. ඔක තමයි අලුත් KD යගේ 0.7යි 1 කියලා. හරි. ඔය ටික තමයි ගානේ හදන්න තිබ්බ දේවල් ටික. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ වගේ ගාන කොහොමද හදන්නේ කියලා. මොකද අපිට මුලින්ම ගාන ගත්තට පස්සේ ගානේ එක අණුවක් විතරයි තිබ්බේ. ඒතර ඔයාලා දැනගන්න ඕනේ ආරම්භක සාන්ද්‍රණය දීලා තියෙනවා කොහොමද අනිත් ද්‍රව්‍ය තුල දෙකේ පවුල් සංඛ්‍යාව හොයාගන්නේ කියලා. ඊට පස්සේ ඉතුරු වෙච්ච පද්ධතිය රත් කරාට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ මෙතන මේ අවසාන පද්ධතිය ඉතුරු වෙලා තියෙන මවුල් ටික තමයි එහා පැත්තට යන්නේ. ඒතර එතන අලුත්ම සමතුලිත දෙයක්. මොකද උෂ්ණත්වය වෙනස් කරා කියලා කියන්නේ කෙලින්ම KD ගගේ වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ කොහොමද KD ගගේ හොයාගන්නේ කියලා. හරි. ඔය දේවල් ටික තමයි මේ ගාන දෙවිච්ච හොඳම ඒ කියන්නේ මීට කලින් ඔයාලා හදලා නැතුව ඉතින් මේ වගේ කරා ඒ වගේ ගානක් අවුත් හදාගන්න මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. ඒකත් පොඩ්ඩක් ආයෙසර මේක try කරන්න. හරි. ඊට පස්සේ අපි යන්නේ ඊගාව කොටසට. අපෙන් අහනවා මේකෙන් කරන උපකල්පන මොනවද කියලා. අපි KD වගේ ගානකදී KD හදන ගානකදී කරන ප්‍රධානම උපකල්පනය තමයි මේ ව්‍යාප්ත වෙන පොදු ද්‍රව්‍ය ද්‍රාවක දෙකේම දී වෙන්නේ එහෙම නැත්නම් ද්‍රාවක දෙකෙන් ව්‍යාප්ත වෙන්නේ එකම අණුක ආකාරයෙන් කියලා. මේ බලන්න ඇස්ටික් අම්ලයේ ජලය තුළ මොකක් කරනවද විඝටනය වෙන්න පුළුවන් නේ. එහෙම විඝටන වලට කාබනික ද්‍රවයකට තුළ එයා සාමාන්‍යයෙන් මේ විදිහට විඝටනය වෙන්නේ නැහැ නේ. මොකද සමහර වෙලාවට අණු දී අණුක තත්ත්වයට පත් වෙලා තියෙනවා. කාබනික ද්‍රවය ගත්තොත් එහෙම ඇසිටික් අම්ලය කියලා කියන්නේ දී අයවක තත්ත්වයකින් ඉන්නේ. ඉතින් මෙයා දී අයවක තත්ත්වයකින් ඉන්නවා. මෙතන විඝටනය වෙනවා. කතන්දර දෙකන්නේ. ඒකත් අපි ගන්නවා කවදාකවත් කාබනික ද්‍රවයකට තුඩිය ඔස්සේ අ දී අයවක වෙන්නේ නැතුව නෝමල් ජලයෙන් විදිහටම ඉන්නේ කියලා. ඒ කියන්නේ එකම අණුක ආකාරයකින් තමයි කාබනික ද්‍රාවකයක් ඇතුලේ ජලීය ද්‍රාවණයක් ඇතුලේ එයා ව්‍යාප්ත වෙලා ඉන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා පොඩි තව කතාවක්. අපිට ගානේ අන්තිම කොටස විදිහට දීලා තින්නේ එයාලා අහනවා L තුල ඇති ඇසිටික් අම්ලය ජලය තුල දියවීම. ඒ කියන්නේ මෙන්න මේක. ජලය තුල දියවීම. මෙන්න මේ ක්‍රියාවලිය ගැන තමයි අහන්නේ. අපි මුලින්ම KD අනුපාතය ලියාගෙන ඉපැත්තේ KD කියලා කියන්නේ ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය ජලය තුල බෙදීම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය L තුල. හරි. මෙන්න මේ ක්‍රියාවලිය තාපදායකයිද තාපාවශෝෂකයිද කියලා අහනවා. නේද? මේ බලන්නකො. ඕක ගැන හිතන්න අපි බලමු KD යගෙන දී කොහොමද කියලා. 303 දී KD 0.75. 313 යනකොට KD මොකක් වෙලාද? අඩු වෙලා 0.71 එකක් වෙලා. ඒ කියන්නේ KD අඩු වෙලා උෂ්ණත්වය වැඩි කරාට පස්සේ. KD අඩු වෙනවා. KD අඩු වෙනකොට ජලය තුල ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. ජලය තුල ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. L තුල ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. මේවාට උෂ්ණත්වය වැඩි කරනකොට වෙලා තියෙන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට ජලය තුල සාන්ද්‍රණය අඩු වෙලා L තුල සාන්ද්‍රණය වැඩි වෙලා. ඒ කියන්නේ මේක සමතුලිතයන්නේ සමතුලිත ක්‍රියාවලිය පසුපසට නැඹුරු වෙලා වගේ නේද? එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? පසු ක්‍රියාවලිය. ඔයගොල්ලෝ දන්නවා සමතුලිතතාවයට අපිට කෙලිම ලී චැට්ලියේ මූල ධර්මය දාන්න පුළුවන්. ලී චැට්ලියේ මූල ධර්මයෙන් සමතුලිතතාවයට නැඹුරු වෙන්නේ මේක උෂ්ණත්වය වැඩි කරපියන්නේ උෂ්ණත්වය වැඩි වීම වළක්ව ගන්න. උෂ්ණත්වය වැඩි වීම වළක්ව ගන්නවා සමතුලිතය වැඩිපුර කරන්න ඕනේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඉතින් මේ වැඩිපුර වෙලා තියෙන පසු ක්‍රියාවලියනේ. එහෙනම් පසු ක්‍රියාවලිය මේකේ තාප අවශෝෂකයි. එහෙනම් ඉදිරි ක්‍රියාවලිය තාප දායකයි. එහෙනම් මේ ක්‍රියාවලිය ඉදිරි ක්‍රියාවලිය මොකක් කියලාද? තාප දායකයි. එහෙනම් මේ ඉදිරි සමතුලිතය තාප දායක සමතුලිතය කියලා අපිට කියන්න පුළුවන්.
හරි ඔය විදිහට තමයි මේ වගේ ගානක් ලේසියෙන්ම හදාගන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ වගේ ගානක් තියෙන වැදගත් දේවල් ටික මොනවද කියලා. ඉතින් මේ ගණන් දෙක ආයෙත් try කරන්න. ඔයාලට උන්ට නම් ගණන් හම්බ වෙනවා. ඉතින් ඔයාලා ක්ලාසස් වල ඊට පස්සේ ඉස්කෝලේ පාස් පේපර්ස් වල ඕන තරම් ගණන් තියෙනවා. එකක්වත් අතාරින්නවා. පුළුවන් තරම් try කර හදන්න. මේක අමාරු දෙයක් නෙවෙයි. ගොඩක් ලේසි පාඩමක්. විභාගෙන් කෙලින්ම සම්පූර්ණ ලකුණු ටිකම ගන්න පුළුවන් ගණන් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් පුළුවන් තරම් try කරන්න. හරි අපි ඉස්සරහට තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අලුත් පාඩම් ටිකක් ඔයාලා මම තව ගොඩක් පාඩම් ඉල්ලලා තිබ්බා. ඒ ටික පුළුවන් විදිහට කරන්න මගේ වැඩත් එක්ක. පුළුවන් තරම් ඉතින් ඔයාලා දීලා තියෙන පාඩම් එකයි ඔයාලට ක්ලාසස් වල දීලා තියෙන ටියුටර් නම් මම ඔක්කොම ටික මේ කාලේ ඉවර කරගන්න. මොකද තාම ක්ලාසස් යන්න බෑ ඔයාලට. ඉස්කෝලේ යන්න බෑ. ඉතින් ඒ කාලය ඇතුළත ඔයාලට කරගන්න තියෙන වැඩ ටික පුළුවන් තරම් ඉවර කරගන්න විභාගයට යම් වෙනකොට. හරි. එහෙනම් මම අද මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න හොඳයි කියලා හිතනවා ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරි. අයිබෝන්.